සංයුක්ත ගණිතයේ එක කොටසට අදාළ සංකීර්ණ සංඛ්‍යා පාඩමේ දෙවෙනි කොටස විදිහට ආගම් සටහන ඉගෙන ගනිමු. මේක සංකීර්ණ තලය කියලාත් කියනවා. මේ පාඩම ඉගෙන ගැනීමේදී අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ එන කෙටි ප්‍රශ්න 10න් තුන්වෙනි කෙටි ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්නයි. එතකොට අපි බලමු ආගම් සටහන භාවිතා කරන්නේ ඇයි ආගම් සටහන සංකීර්ණ සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. මූලිකව කිව්වොත් එහෙම සරලව කිව්වොත් සංකීර්ණ සංඛ්‍යාව ජ්‍යාමිතික කොහේ අද දක්වන්න කිව්වොත් අපිට භාවිතා කරන්න පුළුවන් එකම දේ ආගම් සටහන විතරයි. ආගම් සටහන තමයි අපි සංකීර්ණ සංඛ්‍යාව හැමතිස්සෙම ජ්‍යාමිතිකව අද දක්වන්නේ. අපි මුලින්ම සංකීර්ණ සංඛ්‍යාවක් සාධාරණව ගමු. මම ගන්නම් ඉසෙට් කියලා සංකීර්ණ සංඛ්‍යාවක් සාධාරණ වශයෙන්. එහෙනම් ඉසෙට් සමානයි මට x ධන y කියලා ලියන්න පුළුවන්. xy තාත්වික සංඛ්‍යාවක අවයව වෙනවා. ඒ වගේම මම දන්නවා x කියන්නේ තාත්වික කොටසට. ඒ වගේම y කියන්නේ අතාත්වික කොටස. තවත් පැහැදිලිවත් එම් x කියන එක නම් මට ලියන්න පුළුවන්. real part of z සමානයි x අතාත්වික කොටස. imaginary part of z සමාන වෙනවා y ට. ඊට පස්සේ අපි බලමු ආගම් සටහනක් කියන්නේ මොකක්ද කියන එක. ආගම් සටහනක් කියලා කියන්නේ xy කණ්ඩායම තලෙම තමයි අපි දන්න. ඔය කාලේ ඉගෙනගෙන තියෙනවා. නමුත් වෙනසකට කියලා තියෙන්නේ xy කණ්ඩායම තලයේ x අක්ෂයට අපි නම් කරනවා තාත්වික අක්ෂය කියලා. RA කියලා දාද්දී රියල් පාර්ට් එක. තාත්වික අක්ෂය කියලා නම් කරොත් ඒ වගේම y අක්ෂය අපි නම් කරනවා අතාත්වික අක්ෂය කියලා. එම නම් කරලාට පස්සේ xy කණ්ඩායම තලයේ ඔයිට භාවිතා කරන්න පුළුවන් ආගම් සටහනක් විදියට. කරන්නේ කොහොම සුළු දේවල්ට වෙනස් කරන්න තියෙන්නේ. x අක්ෂයේ කිසි වෙනසක් නැහැ. නිකේ සංඛ්‍යාව වලින් සාමාන්‍ය පරිදි නම් කරනවා. x අක්ෂය ධන දිශාව වෙනවා. තාත්වික අක්ෂය ධන දිශාව 1 2 3 ලෙසත් තාත්වික අක්ෂය ඍණ දිශාව ඍණ 1 ඍණ 2 ඍණ 3 ලෙස නම් කරනවා. ඒ වගේම මෙතන මූල ලක්ෂ්‍ය අදාළ අක්ෂර ඡේදන කරන මූල ලක්ෂ්‍ය අපි කියන්නේ සංකීර්ණ මූලය කියලා. ඒක විශේෂ අවස්ථාවක්. අනිත් විශේෂ අවස්ථාව තමයි y අක්ෂය අපි නම් කරනකොට වෙනස් වෙන්නේ මෙහෙමයි. y අක්ෂයේ ධන පැත්ත තිබ්බ එක තිබ්බ ස්ථානයේ i විදියටත් දෙක තිබ්බ ස්ථානයේ 2i විදියටත් y අක්ෂයේ ධන පැත්තේ තුන තිබ්බ ස්ථානයේ 3i විදියටත් වෙනස් වෙනවා. ඒ වගේම y අක්ෂයේ ඍණ පැත්තේ ඍණ 1 තිබ්බ තැන ඍණ i වෙනවා. ඍණ 2 තිබ්බ තැන ඍණ 2i වෙනවා. ඍණ 3 තිබ්බ තැන ඍණ 3i වෙනවා. ඉතින් වෙනස් වීගෙන යනවා. ඒ වගේම මෙතන අතාත්වික සංඛ්‍යා එන අතාත්වික අක්ෂය තුල ඕනෑම අතාත්වික අක්ෂය ඕනෑම අතාත්වික සංඛ්‍යාවක් අපිට නිරූපණය කරන්න හැකියාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන් මූල 5යි කියන එක නිරූපණය කරන්න කිව්වොත් එහෙම මූල 5 කියන්නේ 2.23 වගේ ආසන්න වශයෙන් එහෙනම් මේ වගේ අවස්ථාවක තියෙන්න ඕනේ. මට කියන්න බලන්න මෙන්න මෙතන තමයි. එහෙනම් මූල 5යි i කියන කෙනා ඉන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙනවා දැන්. අතාත්වික අක්ෂය තුල ඕනම අතාත්වික සංඛ්‍යාවක් නිර්මාණය කරන ජ්‍යාමිතික අක්ෂයක් විදියට අද දක්වන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේක දැනගන්න ඕනේ. තාත්වික අක්ෂය තුල දුරමයින ඒකකයෙන්ම තමයි y අක්ෂය මේ කියන්නේ y අක්ෂය අතාත්වික අක්ෂය තුල දුර මැනීම සිදුවන්නේ. උදාහරණයක් වශයෙන් සංකීර්ණ මූලයේ සිට එකකයන් තාත්වික සංඛ්‍යාවට ඇති දුර එකක් නම් සංකීර්ණ මූලයේ සිට i කියන අතාත්වික සංඛ්‍යාවට ඇති දුරත් ඒකකයකම බවට පත් වෙනවා. දුරවල් දෙක එක සමානයි. දැන් අපි කලින් සාධාරණ ගොඩනගාගත්ත ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාව ආගම් සටහන තුල ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ කොහොමද කියලා බලමු. මෙහිදී ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවේ තාත්වික කොටස තාත්වික අක්ෂය තුලද අතාත්වික කොටස අතාත්වික අක්ෂය තුල ලකුණු කිරීම මුලින්ම කරන්න ඕනේ. අපි ඒක මුලින්ම කරමු. තාත්වික අක්ෂයේ තුල ඉසෙට්ගේ තාත්වික කොටස. ඒ කියන්නේ සිම්පල් x ප්‍රමාණය x තාත්වික සංඛ්‍යාව ලකුණු කරන්න ඕනේ. කියන්නේ ඒකක x ප්‍රමාණයක් දුරින් මම x කියලා කෙනෙක් ලකුණු කරනවා. මේ වගේ x ඒකක x ප්‍රමාණයක් දුරින්. ඊට පස්සේ අතාත්වික කොටස y. එහෙනම් ඒකක y ප්‍රමාණයක් දුරින් මම yi කියන එක ලකුණු කරනවා. y ප්‍රමාණයක් දුරින් තමයි yi කියන අතාත්වික සංඛ්‍යාව පවතින්නේ. තාත්වික කොටස තාත්වික අක්ෂයේ අතාත්වික කොටස අතාත්වික අක්ෂය මම ලකුණු කරා. ඊට පස්සේ තාත්වික අක්ෂය සහ අතාත්වික අක්ෂය මේ ලකුණු කරපු ලක්ෂ්‍ය දෙකට කොටස් දෙකට තාත්වික කොටස අතාත්වික කොටස් යන කොටස් දෙකට පොදු ලක්ෂ්‍ය මම හොයාගන්න. ඒකට කරන් තියෙන්නේ මේ විදිහට මේ රේඛා
දික් කරන්න කියන එක. දික් කරාම මේ රේඛා දෙකෙන් ඡේදිත ලක්ෂණය තමයි අපිට අවශ්‍ය විශේෂ සංඛ්‍යා නිරූපණය කියලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ලක්ෂ්‍ය කැපිටල් P නම් P මගින් විශේෂ සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ x ධන iy කියන සංකීර්ණ සංඛ්‍යාව තමයි P ලක්ෂ්‍යමයි නිරූපණය කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන පැහැදිලිව පේනවා xy කණ්ඩායම තලයක් නම් මේක ඇදලා තියෙන්නේ. මේ P ලක්ෂ්‍ය කණ්ඩායම විදිහට ලියන්න පුළුවන්. x, y කියලා. මේ එතකොට මේ තමයි z අනුරූප කාටීසියානු ඛණ්ඩාංක. ඒකෙන් අපිට පැහැදිලි xy ඛණ්ඩාංක මගින් ලක්ෂ්‍ය හොයාගෙන අපිට z ගේ සංකීර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා නිගමනය කරන්න පුළුවන්. ඛණ්ඩාංක xy නම් කාටීසියානු ඛණ්ඩාංක xy නම් සංකීර්ණ සංඛ්‍යාව x ධන iy වෙනවා. උදාහරණයක් වශයෙන් xy ඛණ්ඩාංක වලට 1 2 ඛණ්ඩාංකෙ තිබොත් එහෙම සංකීර්ණ සංඛ්‍යාව වෙන්නේ ඊට අනුරූප 1 ධන 2i කියන සංකීර්ණ සංඛ්‍යාව. හරි. තව මම මෙතන නිර්මාණයක් කරන්නම්. මේ සංකීර්ණ මූලය සහ p ලක්ෂ්‍යය මම යාකලා බලන්න මොකද වෙන්නේ කියලා. යාකලාට පස්සේ අපි මේ කලින් දික් කරපු රේඛා ඛණ්ඩ මේ අක්ෂ දෙකට කිනකට ලම්බකයි. එතකොට මේක යාකලාට පස්සේ අපිට ඍජු කෝණ ත්‍රිකෝණ දෙකක් හොයාගන්න පුළුවන් වෙනවා. මම මේ පල්ලෙහාට ඍජු කෝණ ත්‍රිකෝණ දෙක බැලුවට පස්සේ මම දන්නවා මේ දුර ඒකක x වෙනවා. ඒ වගේ මේ දුර ගත්තොත් එහෙම මේක ඒකක y හින්දා අනිවාර්යෙන් එහෙනම් ඍජු කෝණ මේක සමස්ත රූපේ ඍජු කෝණයක් හින්දා මේකත් ඒකක y ප්‍රමාණයක් වෙනවා. එහෙනම් මේක ඒකක x මේක ඒකක y නම් පයිතර සම්බන්ධන මට ලියන්න පුළුවන් මේ මම ඇඳපු රේඛා ඛණ්ඩයේ දිග වර්ගමූල x වර්ග ධන y වර්ග බවට පත් වෙනවා. මේක මම ලියුවේ මම ඊළඟ කතා කරන ආගම සටහන ඇතුලේ ඇසුරින් සංඛ්‍යා සංඛ්‍යාවක මාපාංකය කියන මාතෘකාවට අදාළව ඕන නිර්මාණයක් නිසා. අපි දැන් ඊළඟට බලමු සංඛ්‍යා සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මොකක්ද කියලා ආගම සටහන ඇසුරේ. එතෙන්දී ඉසෙටි මාපාංකය ඉසෙට සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය අපි දන්න විදියට ලිව්වොත් එහෙම මාපාංක ඉසෙට සමාන වෙනවා වර්ගමූල x වර්ග ධන y වර්ගයට. ඒ වගේම මේක ඉන්නේ වර්ගමූල ඇතුලේ තාත්වික කොටසේ පූර්ණ වර්ගය ධන අතාත්වික කොටසේ පූර්ණ වර්ගය තමයි වර්ගමූලය ගත්තාම ඕනම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක වෙල හොයාගන්න පුළුවන්. එතකොට මෙතන වර්ගමූල x වර්ග ධන y වර්ගය තමයි උත්තරේ මාපාංකයට. ඒ වගේම කලින් මම කරපු නිර්මාණයේ රේඛා ඛණ්ඩයේ OP රේඛා ඛණ්ඩය මගින් ඇති නිර්මාණයත් ඔබට පැහැදිලි වෙනවා OP රේඛා ඛණ්ඩයේ දිග වර්ගමූල x වර්ග ධන y වර්ග සමානයි කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේ මාපාංකය සමාන වෙනවා OP රේඛා ඛණ්ඩයට. එනම් මූල ලක්ෂයේ සිට ඉසෙට් නිරූපණය කරන ලක්ෂයට දුරට තමයි ඉසෙට් ගේ මාපාංකයගේ සමාන වෙන්නේ. ඕනම සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය කියලා කියන්නේ අංග සටහන අනුව නම් මූල ලක්ෂයේ සිට අදාළ සංකීර්ණ සංඛ්‍යාවට දුර තමයි මාපාංකය ලෙස අපිට ගන්න පුළුවන්. දැන් බලමු ඉසෙට් විස්තරය කියන්නේ මොකක්ද කියලා. තාත්වික අක්ෂ දංශාවේ සිට OP රේඛාව දක්වා මනින කෝණය ඉසෙට් විස්තරය ලෙස අර්ථ දක්වනවා. මෙහි තාත්වික අක්ෂ දංශාව නම් අපිට ප්‍රශ්නයක් නැහැ අපිට හුරුයි. OP රේඛාව දක්වා මනින කෝණය දංශාවේ සිට OP රේඛාව දක්වා කියුවට පස්සේ OP රේඛාව කියන්නේ මොකක්ද කියන පැහැදිලිපත් එම කලින් රූපසරණ ඇසුරෙන් OP රේඛාව කියලා කියන්නේ සංකීර්ණ මූල වෙන මූල ලක්ෂයත් ඉසෙට් සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂයත් යා කරන රේඛා ඛණ්ඩය තමයි OP රේඛාව කියලා කියන්නේ මෙතෙන්දී. ඒ OP රේඛාව දක්වා මනින කෝණයට ඉසෙට් විස්තරය ලෙස අර්ථ දක්වනවා. මේ රූපසටහනට අනුව ඉසෙට් ගේ විස්තරය ගැන කියනවා නම් අපිට මාක් කරන්න වෙන්නේ තාත්වික අක්ෂ දංශාව සමග දංශාව සහ OP රේඛා දන් දිශාවේ සිට OP රේඛා ඛණ්ඩය දක්වා මනින කෝණය. දංශාව මේක OP රේඛා ඛණ්ඩය දක්වා මනින කෝණය වෙන්නේ දංශාවේ සිට මට ඔන්න මේ කෝණය මාක් කරන්න පුළුවන් මේ විදිහට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මාක් කරන්න ආකාර දෙකක් තියෙනවා. මේ කෝණය ඇල්ෆා කියලා දැන්න දාන්න. කෙනෙක්ට ඔන්න දංශාවේ සිට වාමාවර්තව මාක් කරලා මේ ඇල්ෆා කෝණය ලබා ගන්නත් පුළුවන් දංශාවේ ඉඳන්. තාත්වික අක්ෂ දංශාවේ සිට දක්ෂිණාවර්ත කෝණය භ්‍රමණය කරලා කෙනෙක්ට ඔන්න මේකේ විස්තරය මේකයි කියලා කියන්නත් පුළුවන්. ඒකක අපිට පැහැදිලි වෙනවා යම්කි සංකීර්ණ සංඛ්‍යා විස්තරය කියනකොට
තාත්වික වශයෙන් දංශාව සමග සාධන කෝණය කිව්වට පස්සේ දංශාව සමග වාමාවත විස්ථාපනයේ භ්‍රමණයෙන් ලැබෙන කෝණයද දක්ෂිණාවත භ්‍රමණයෙන් ලැබෙන කෝණයද කියන ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපිට මෙතෙන්දී ඉගෙන ගන්න වෙන ආකාර දෙකක් ගැන විස්තරය හොයන. ඒ පළවෙනි ආකාරය ගැන මුලින් බලමු. විස්තරය හොයන පළවෙනි ආකාරය. අපි ඒක නම් කරනවා ඉසෙඩි ප්‍රධාන විස්තරය කියලා. ඉසෙඩි ප්‍රධාන විස්තරෙදි වෙන්නේ ඉසෙඩි ප්‍රධාන විස්තරය යන අපි කෙටියෙන් හඳුනනවා capital A simple R simple G argument of z කියන කෙනා. කෙටි කරලා ලියනවා arg z කියලා. arg z ලෙස කෙටියෙන් සංකේත කරනවා ඉසෙඩි ප්‍රධාන විස්තරය කියන දේ අපි. උදාහරණ විදිහට arg z සමානයි θ නම් arg z සමානයි θ කෝණය වෙනවා නම් අනිවාර්යෙන් මේ θ කියන කෝණය ඍණ ෆයි ධන ෆයි අතර පරාසය තුල පැවතිය යුතුමයි. ඒක නීතියක්. arg z සමාන θ නම් θ කෝණය ඍණ ෆයි ධන ෆයි අතර අනිවාර්යෙන් පවතින්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ θ කෝණය මගින් z ගේ ප්‍රධාන විස්තරය නිරූපණය කරනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ කෝණ පරාසය සීමා කරන නිසා අපිට අර දක්ෂිනාවත වාමාවත භ්‍රමණය කරනකොට ප්‍රශ්නයක් ආවන කලින් ගානේ මෙතන කෙනෙක්ට ඕන නම් දක්ෂිනාවත වාමාවත භ්‍රමණය කරලා ඇල්ෆා කියලා මාක් කරන්න පුළුවන් මෙයාගේ විස්තරය. තවත් කෙනෙක්ට දක්ෂිනාවත භ්‍රමණය කරලා පරාවර්තිත කෝණයක් මගින් මාක් කරන්න පුළුවන්. ඍණ කෝණයක් මගින් මාක් කරන්න පුළුවන් මෙයාගේ විස්තරය මේකයි කියලා. එතෙන්දී අපිට දැන් පැහැදිලි වෙනවා z ගේ ප්‍රධාන විස්තරය ගන්නවා නම් අනිවාර්යයෙන් අපිට වාමාවත භ්‍රමණය කරන්න වෙනවා. මොකද දක්ෂිනාවත භ්‍රමණය කරොත් එහෙම ඍණ ෆයි ධන ෆයි කියන අගේ පරාසයෙන් පිට තමයි අපිට ලැබෙන කෝණය ලැබෙන්නේ. මේ ඇල්ෆා කියන කෝණය හැමතිස්සෙම ඍණ ෆයි ධන ෆයි පරාස තුළ පවතින කෝණයක්. හැබැයි මම දක්ෂිනාවත භ්‍රමණය කරොත් එහෙම ලැබෙන කෝණය ඍණ ෆයි ධන ෆයි අගේ පරාස තුළ පවතින්නේ නැහැ. ඒ කියන්නේ මේකට අනුව නම් arg z ගේ ප්‍රධාන විස්තරය සමාන වෙනවා ඇල්ෆාට මේ ගානට අනුව. තවත් උදාහරණයක් මම මේක පැහැදිලි කරොත් එහෙම මෙතන මම නැවත කියලා තියෙන්නේ සෑම විටම සංකීර්ණ සංඛ්‍යාවක ප්‍රධාන විස්තර ලෙස මනින කෝණය මෙම පරාසතර පැවතිය යුතුයි. අනිවාර්යෙන් ඍණ ෆයි ධන ෆයි අතර තියෙන්න ඕනේ. උදාහරණයක් විදියට අපි මේ ගණන් දෙක සැලකුවොත් මේක පළවෙනි ගණන්ට යන් අපි මේකේ P1 කියන ලක්ෂණ Z1 කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරනවා නම් P1 කියන ලක්ෂයත් මූල ලක්ෂය ත්‍යාගන රේඛාඛණ්ඩය මම නිර්මාණය කරලා තියෙනවා. මට හොයන්න කියනවා Z1 කියන සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය මොකක්ද කියලා. කරන් තියෙන මෙච්චර අත්දැකීම් අනුව තාත්වික වශයෙන් දංශාව සමග සාධන කෝණය හොයන්න ඕනේ OP1 රේඛාවත් එක්ක. OP1 රේඛාව සමග. කෙනෙක්ට ඕන නම් මේ පැත්තට මැනලා වාමාවතව මැනලා OP1 රේඛාව කරන ළඟා වෙන්න පුළුවන්. ඒතකොට ලැබෙන කෝණය θ ලෙසද θ1 ලෙසද x දංශාවේ සිට දක්ෂිනාව දිශාවට භ්‍රමණය කළම ඉන කෝණය OP1 ළඟා වෙන θ2 ලෙස නම් කරගත්තොත් එහෙම මෙයාගේ ප්‍රධාන විස්තරය නම් කරන්නේ මට θ1 කියන කෝණය. මොකද θ2 මට ගන්න විදියක් නැහැ. θ2 පවතින්නේ නැහැ ඍණ ෆයි ධන ෆයි කියන අගේ පරාසය තුල. θ2 අවයවයක් නොවේ ඍණ ෆයි ධන ෆයි කියන අගේ පරාසය. එම නිසා ආගේ Z1 කිදිර මට ලියන්න වෙන්නේ නිවැරදි විස්තරයේ විදියට ප්‍රධාන විස්තරයේ θ1 කියන කෝණය. දෙවෙනි උදාහරණය ගත්තොත් එහෙම ඒකත් ඒ වගේමයි. අපිට ඉස්සස් දංශාව සමග තාත්වික දංශාව සමග වාමාවත භ්‍රමණය කරොත් එහෙම මට ලැබෙන කෝණය මම ලියන්න β1 කියලා. වාමාවත භ්‍රමණය කරාම OP2 රේඛාව දක්වා Z2 සංකීර්ණ සංඛ්‍යාව P2 ලක්ෂණ නිරූපණය කරනවා කියලා මෙතෙන්ද කියනවා. එතකොට මට ලැබෙන්නේ β2 කෝණය නම් මේ Z2 ගේ ප්‍රධාන විස්තරය විදිහට මට ගන්න වෙන්නේ කලින් නම් වාමාවත භ්‍රමණය කරාම ලැබෙන එක තමයි උත්තරේ උනේ. මෙතෙන්දී වාමාවත භ්‍රමණය කරොත් β1 කියන කෝණය අවයවයක් වෙන්නේ නැහැ. අපිට ඕන ප්‍රධාන විස්තරය අඩංගු ප්‍රධාන පරාසය තුල අවයවයක් වෙන්නේ නැහැ. ඍණ ෆයි ධන ෆයි කියන ප්‍රධාන පරාසය අවයවයක් වෙන්නේ නැහැ β1 කෝණය. එම නිසා මෙතෙන්දී ආගේ Z2 විදිහට මට ලියන්න වෙන්නේ β2 කියන දක්ෂිනාවත භ්‍රමණයෙන් ලැබෙන කෝණයගේ තමයි ප්‍රධාන විස්තරය දක්වන්නේ Z2 ගේ. ඒ නිසා මේ ගානට අනුව නම් කැපිටල් Z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රධාන විස්තරය ආගේ Z බවට පත් වෙන්නේ වාමාවත භ්‍රමණයෙන් ලැබෙන මේ ඇල්ෆා කියන කෝණය. මේක තමයි ආගේ Z විදිහට මට ලියන්න වෙන්නේ.
දැන් අපි ඉසෙටි විස්තරය හොයන දෙවෙනි ආකාරය ගැන බලමු. දෙවෙනි ආකාරය ඉසෙටි සාධාරණ විස්තරය කියලා තමයි මෙතෙන්දී අපි නම් කරන්නේ එකට. මේකේ සංකේතය කැපිටල් නෙමෙයි සිම්පල් A වලින් තමයි පටන් ගන්න. සිම්පල් ARG ඉසෙට් එකෙන් ආක් ඉසෙට් සිම්පල් A එකෙන් තමයි පටන් ගන්න. සමානයි 2n5 ධන තීටා මේ වගේ පරාසය වෙනවා. ඍණ 5 ධන 5 සහ n නිකල සංඛ්‍යාවකගේ අවයවයක් වෙනවා. මෙතන මුලින්ම කියන්න 2n5 ධන තීටා කියන කෝණය තාත්වික සංඛ්‍යාවකගේ අවයවයක් වෙනවා. මේකට ඕනම තාත්වික සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒකයි තාත්වික සංඛ්‍යාවක අවයවයක් කියන මම මේ දාලා තියෙන්නේ. ඒක මට පැහැදිලි. භ්‍රමණ x අක්ෂය වටා කියන්නේ භ්‍රමණ කීයක් ගියත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාත්වික සංඛ්‍යාවකගේ අවයවයක් බවට පත් වෙන හින්දා. මම අර කලින් කිව්වා වගේ මේකේ විශේෂත්වය තමයි මේකෙදි කෝණය මයින දිශාවක් හෝ කෝණය මයින යුතු පරාසයක් වැනි කිසිම සීමාවක් අපිට පනවල නැහැ. තමන්ට අවශ්‍ය පරිදි කෝණය මැනීම සිදු කරන්න පුළුවන්. ඒකයි මෙතන කෝණය කියන්නේ ආග්‍රිසෙට් කියන ලැබෙන කෝණයක් තාත්වික සංඛ්‍යාවකගේ ඕනම එකක් ලබා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. අපි මේක උදාහරණයක් පැහැදිලි කරමු මේ ආග්‍රිසෙට් කියන්නේ මොකක්ද කියන එක. මෙතෙන් උදාහරණ දෙකක් ගැන මම මුලින් පෙන්නන්න. මම මේ පළවෙනි උදාහරණය ගත්තොත් එහෙම මේකේ z dash කියන සංකීර්ණ සංඛ්‍යාව q ලක්ෂණ නිරූපණය කරාම ආගම් සටහනේ මට මේකේ කෝණයමයි බලන් ඕනම ආකාරයක් දක්වන්න පුළුවන් දැන්. හැබැයි පටන් ගන්න කෝණයමයි ඉන්න තාත්වික අක්ෂයේ සිට. ඒ තාත්වික අක්ෂයේ දංශාවේ සිට. ඒතර මම තාත්වික දංශාව මේකනේ. ඒතර මම මේ තාත්වික දංශාවේ සිට කෝණයමයි පටන් ගන්නවා. කියනට නම් මෙතනින් නවත්තලා මේ කරා ළඟා වෙන්න ඕකේ කරා ළඟා වෙන්න පුළුවන්. නමුත් මම මේක තව වටයක් භ්‍රමණය කරලා ඊට පස්සේ OQ කරා ළඟා වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ භ්‍රමණයකින් පස්සේ තමයි මම නැවත OQ කරා ළඟා වෙලා තියෙන්නේ. ඒතර මම මේ කෝණය මැන්නොත් එහෙම මේ කෝණය මට ලියන්න පුළුවන්. අංශක 360 භ්‍රමණ වුණා 2.5 ඊට එකතු කරනවා. මේ සුළු කෝණේ θ කියලා දෙනවනම් මේ කෝණේ θ වෙනවා නම් මට ලියන්න පුළුවන් 2.5 ධන θ කියලා. මේ සමස්ත මුළු කෝණේ මේ සුළු කෝණේ θ වෙන අවස්ථාවේදී එතකොට මම මේකේ සාධාරණ විස්තරය මම ලියනවා මම හොයාගත්ත මනපු විදියට ආග්ගිස සිම්පල් a ආග්ගිස ඩෑෂ් සමානයි 2.5 ධන θ ලෙස කිසිම කොන්දේසියක් නැහැ. කේන්ට නම් මේක මම මේ වාමාවත මනපු දෙය ඍණ කෝණමයි දක්ෂිණාවත මනපත් පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ. අපි දැන් මේක දෙවෙනි උදාහරණ ගන්නට ගියොත් ඒකෙත් මම z dash ලක්ෂණ සංකීර්ණ සංඛ්‍යාව ගන්නවා. ඒ සංකීර්ණ සංඛ්‍යා q ලක්ෂණ නිරූපණය කරනවා. ඒ වගේම මම අතන ගත්තා වගේ මේ සුළු කෝණේ θ කියලා මම සලකනවා. මම මෙතෙන්දී දක්ෂිණාවත භ්‍රමණය කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මම දක්ෂිණාවත භ්‍රමණය කරලා OQ රේඛා ඛණ්ඩය කරලා ළඟා වෙනවා. ඒතර මම මෙන්න කෝණේ බාටපත් වෙන්නේ දක්ෂිණාවත භ්‍රමණයෙන් ලැබෙන්නේ ඍණ කෝණ. මේ කෝණය මට ලියන්න පුළුවන් මේ සමස්තය මම භ්‍රමණය කරලා මෙතෙන්ටම આવතුම ඍණ 2.5 ප්‍රමාණයක් භ්‍රමණයලා තියෙනවා. මොකද මම ඍණ 2.5 ප්‍රමාණයක් භ්‍රමණය වුණේ θ කෝණයට කලින් මම නැවතුණා. එහෙනම් ඒකට මම θ කෝණ එකතු කරොත් මට මේතන ලබා ගන්න පුළුවන්. ඒකින්ද මේ කෝණය වෙන්නේ ඍණ 2.5 ධන θ. මෙතෙන්ට ඍණ 2.5 නැවත ධන කෝණයක් විස්ථාපනය කරොත් එම් θ ප්‍රමාණයකින් මට මේ OQ රේඛා ඛණ්ඩය ළඟා කරගන්න පුළුවන්. මම භ්‍රමණය වෙච්ච භ්‍රමණයේ ප්‍රමාණය තමයි භ්‍රමණය වෙච්ච කෝණයේ ප්‍රමාණය තමයි ඍණ 2.5 ධන θ. එහෙනම් ආක් z dash ගේ සාධාරණ විස්තරය මට ලියන්න පුළුවන්. මෙතෙන්දී ඍණ 2.5 ධන θ විදියට. මෙතෙන්දී අපිට පැහැදිලි වෙනවා එක් අවස්ථාවක z dash ගේ විස්තරය 2.5 ධන θ වුණා. තවත් අවස්ථාවක z dash ගේ විස්තරය එම සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය ඍණ 2.5 ධන θ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සාධාරණ විස්තරයෙන් අපි කෝණයක් ලියනකොට කෝණය අනන්‍ය කෝණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒකට කිහිප අගයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ මාතෘකාව විදිහට z සංකීර්ණ සංඛ්‍යාවේ ද්‍රවක නිරූපණය කියන්නේ මොන වගේ ආකාරයකද කියලා බලමු. කලින් වගේ xy ඛණ්ඩාංග තලන තාත්වික අක්ෂය සහ තාත්වික අක්ෂය ඇසගත් ඛණ්ඩාංග තලයේ z කියන ලක්ෂය සාධාරණ මම මාක් කරනවා p ලක්ෂයෙන්. ඒ වගේම OP රේඛා ඛණ්ඩයත් මම අද දක්වලා තියෙනවා. මම මේකේ OP රේඛා ඛණ්ඩය ලැබෙන x අක්ෂයේ කොටස මම මාක් කරන්නම් මෙතන. මාක් කරනාට පස්සේ මට මේක ඒකක x කියලා දක්වන්න පුළුවන්. ඒකක x ප්‍රමාණයක්. ඒ වගේම y අක්ෂය තුල p ලක්ෂයේ ප්‍රක්ෂේපණය
මේකක ඒකක y ප්‍රමාණයක් වෙනවා. ඒකක y ප්‍රමාණයක්. එතන මට මේ ලියන්න බෑ මෙතන x ලක්ෂය කියලා මෙතන yi ලක්ෂය බවට පත් වෙනවා. මොකද z කියලා කියන්නේ අපි දන්නවා xy කණ්ඩායමක තලයේ xy කණ්ඩායමකින් මගින් තමයි p ලක්ෂ්‍ය නිරූපණය කරන්නේ. z කියන සංඛ්‍යාවට දාලා ලක්ෂ්‍ය නිරූපණය කරන්නේ xy කණ්ඩායමක තලේ නම් x, y කියන කණ්ඩායමකයේ මගින්. ඊට පස්සේ මම මේකේ OP රේඛාව x අක්ෂය දශාංශ සාධන කෝණය θ කියලා මම මාක් කරන්න. සහ OP රේඛා khණ්ඩයේ දිග සිම්පල් r ලෙසත් සලකන්න. ලියුවට පස්සේ මට ලියන්න පුළුවන් පල්ලෙහා මම රූපසටහනට අනුව සිම්පල් x කියලා කියන්නේ සිම්පල් x ඒක x ප්‍රමාණය සිම්පල් x සමාන වෙනවා මේ ඍජු කෝණයේ r cos θ ට ඒ වගේම සිම්පල් y සමාන වෙනවා ඒක y ප්‍රමාණයක් මේ දෙකට සමාන හින්දා ඍජු කෝණාංශයක් හින්දා මේකත් ලම්බකයි r sin θ බවටපත් වෙනවා. ඒ නිසා මට z සංකීර්ණ සංඛ්‍යාව ලියන්න පුළුවන් තාත්වික කොටස ධන i වාරයක් අතාත්වික කොටස. තාත්වික කොටස බවටපත් වෙන්නේ x ධන i වාරයක් y. x කියන්නේ r cos θ. ඒ වගේම අතාත්වික කොටස කියන්නේ r sin θ න i වාරයක් r sin θ කියලා ලියන්න පුළුවන්. මේ දෙකේම r පොදු හින්දාම r එළියට ගන්න. මට z දක්වන්න පුළුවන්. z සමානයි r වාරයක් cos θ ධන i sin θ කියලා. මේකේ r විශාල බිඳුව කියලා පැහැදිලි. ඒ වගේම θ කියන්නේ තාත්වික සංඛ්‍යාවකගේ අවයව. මොකද මේ θ කියන කෝණය කැමති තැනක් මාක් කරගන්න පුළුවන් අපිට. කිසිම කොන්දේසියකින් තොරව සාධාරණ විස්තරය සලකනවා වගේ. ඒ වගේම මේ r කියලා කියන්නේ තවත් මම පැහැදිලිවොත් එහෙම r කියලා මම ගත්තේ OP රේඛාඛණ්ඩ දිග හින්දා r කියලා කියන්නේ z ගේ මාපාංකය. ඒ වගේම මේ cos θ sin θ ත්‍රිකෝණික අනුපාතවල කෝණය විදිහට ගන්න. කෝණය තාත්වික අක්ෂ දංශ සමග සාධන කෝණය ලෙස සලකන්න කියලා තමයි හැමතිස්සෙම අපි මතක තියාගන්න ඕනේ. θ කියන කෝණය හැම සලකන්නේ තාත්වික අක්ෂයේ දංශ සමග සාධන කෝණය තමයි මේ θ කෝණය විදිහට අපි අරගන්නේ හැමතැනකදී. ඉතින් මේ රතු පාටින් කොටු කරලා තියෙන ආකාරයට සංකීර්ණ සංඛ්‍යාවක් ලියනකොට අපි කියනවා අදාළ සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක නිරූපණයෙන් දක්වනවා කියලා. දැන් අපි සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක නිරූපණය යන උදාහරණ ගානකින් පැහැදිලි කරගන්න බලමු. පහත් දක්වන සංකීර්ණ සංඛ්‍යා ආගම සටහන දක්වා එනයින් ඒවායේ ද්‍රවක නිරූපණය ලියා දක්වා ආකෘතිසෙඩ්ඩි අගය අපෝහණය කරන්න. ඔබට ලැබෙන පළවෙනි සංකීර්ණ සංඛ්‍යාව z සමාන 1 ධනයි කියලා ලැබෙනවා. මම මේක ආගම සටහනේ මුලින්ම නම් කරගන්නවා. x අක්ෂ y අක්ෂ මාර්ක කරගත්තම මේකේ කාටිසන කණ්ඩාංග තලයේ කණ්ඩාංග වලටපත් වෙන එක එක ලක්ෂය. මම තාත්වික අක්ෂය තුල 1 ලක්ෂයත් අතාත්වික අක්ෂය තුල i කියන ලක්ෂයත් මාර්ක් කරගෙන මේ z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන ලක්ෂ්‍ය හොයාගන්නවා. මම ඒක p කියලා නම් කරගන්නවා. p මගේ z සංකීර්ණ සංඛ්‍යාවත නිරූපණය කරන්න. මම OP රේඛාවත් මේ විදිහට නිර්මාණය කරගන්නවා. OP රේඛාවේ දිග මම සිම්පල් r ලෙස දක්වා ගන්නවා. ඒ වගේම තාත්වික අක්ෂ දංශාව සමග OP රේඛා ඛණ්ඩයේ සාධන කෝණය θ කියලා මම ගන්නවා. දැන් මම r සහ θ හොයන්නයි උත්සාහ කරන්නේ. r සහ θ ඇසුරෙන් මම z ගේ ද්‍රවක නිරූපණය ලබා ගන්නවා. මුලින්ම r හොයනකොට r සමානයි මේ පල්ලෙහා තියෙන ඍජු කෝණ ත්‍රිකෝණට අනුව පයිතක සම්බන්ධ දැම්මට පස්සේ මේක දිග 1 1යි මේ දිගත් 1 1ක් බවට පත් වෙනවා. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 1 වර්ගය ධන 1 වර්ගය එන මූල 2යි. ඒ වගේම පල්ලෙහා ත්‍රිකෝණට අනුව cos θ සමාන වෙනවා මධ්‍ය පාදයේ බෙදීම කර්ණය. එක බෙදීම r කියන මූල 2යිනේ. ඒ වගේම sin θ ඒක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒකත් එක්කයට මූල 2යි. cos θ sin θ දෙකම ධන වෙලා එකම ත්‍රිකෝණ අනුපාත ලැබෙනවා නම් අනිවාර්යෙන් θ කියන කෝණය ලැබෙනවා එකම අගය 5 බෙදීම 4 කියන කෝණය පමණයි. θ 5 බෙදීම 4 කෝණයක් වෙන්න ඕනේ. දැන් මට ලියන්න පුළුවන් z කියන සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවක නිරූපණය ආකාරයෙන්. ඒ කියන්නේ r වාරයක් cos θ ධන i sin θ ආකාරයෙන්. r කියන මම හොයාගත්ත මූල 2යි
cos theta theta කියන්නේ 5 බෙදීම 4 ධන i sin theta theta කියන්නේ 5 බෙදීම 4යි. මේක තමයි ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවේ ද්‍රවක නිරූපණය. ඊට පස්සේ අපෙන් අහනවා ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රධාන විස්තරය මොකක්ද කියලා. ආග් ඉසෙට් මොකක්ද? කැපිටල් A. ආග් ඉසෙට් මොකක්ද කියලා අහනවා. x තාත්වික අක්ෂ දංශය සමග සාධන කෝණය තමයි විස්තරය කියලා කියන්නේ. මේ විස්තරයෙන් ඉන්න කෝණය ඍණ ෆයි ධන ෆයි ආගේ පරස්පර තියෙනවා නම් ප්‍රධාන විස්තර ලෙස ගන්න පුළුවන්. දැන් අපිට ගත්ත තීටා කෝණය 5 විදිහම 4 ලෙස ආවේ. 5 විදිහම 4 කියලා කියන්නේ ඍණ ෆයි ධන ෆයි ආගේ පරස්පර පවතිනවා. ඒ නිසා මට කෙලින් මේක ලියන්න පුළුවන් අපෝහනේ පාර්ට් එකේදී ආග් ඉසෙට් 5 විදිහම 4ටම සමානයි. අවයවයක් වෙනවා ඍණ ෆයි ධන ෆයි කියන ආගේ පරාසය තුල. අපි ඊළඟ මාතෘකාව විදිහට බලමු සංකීර්ණ සංඛ්‍යාවක් වීජ්‍ය කොහොමද ද්‍රව නිරූපණයට හරවන්නේ කියන එක. මම සංකීර්ණ සංඛ්‍යාව z සමාන x ධන y කියලා අරගෙන x සහ y කියන පද දෙකෙන් මම පොත් සාදයක් විදිහට සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංක එළියට ගන්නවා. මාපාංක z වාරයක් x බෙදීම මාපාංක z ධන i වාරයක් y බෙදීම මාපාංක z කියලා ප්‍රකාශයෙන් ලියා ගන්න පුළුවන්. මාපාංක z කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. වර්ගමූල x වර්ග ධන y වර්ග වෙන මාපාංක z තියෙන තැන් වලට මම ඒක ආදේශ කරනවා. දැන් මගේ අවස්ථාවේ වෙන්නේ ද්‍රව නිරූපණය හරවන්නේ. ඒ කියන්නේ z කියන කෙනාව r වාරයක් cos theta ධන i sin theta කියන ෆෝමැට් එකෙන් ලියා ගන්න මම මේ උත්සාහ කරන්නේ. දැන් මේකේ මම r කියන එක නම් දැන්ටම මට ලැබිලා තියෙනවා වර්ගමූල x වර්ග ධන y වර්ග කියලා. නමුත් cos theta සහ sin theta කියන පද තාම මට හම්බ වෙලා නැහැ. ඒකට මට කරන්න තියෙන්නේ මෙන්න මේ x බෙදීම වර්ගමූල x වර්ග ධන y වර්ග කියන පදය මම cos alpha කියලා ප්‍රකාශනයකට සමාන කරගන්නවා. ඒ වගේම y බෙදීම වර්ගමූල x වර්ග ධන y වර්ග කියන පදය sin alpha කියලා තවත් පදයකට සමාන කරගන්නවා. එතකොට මම ලියුවොත් මේක සමානයි cos alpha y බෙදීම වර්ගමූල x වර්ග ධන y වර්ග සමානයි sin alpha කියලා ලියලා මම කියනවා මේ දෙක මේ විදිහට තියෙන පදේ alpha කියන කෝණයක් තෝරගන්න පුළුවන් කියලා අපිට. මේ alpha කෝණයක් තෝරගත්තට පස්සේ මට කෙලින්ම ලියන්න පුළුවන් z කියන කෙනා වර්ගමූල x වර්ග ධන y වර්ග වාරයක් මෙයාට cos alpha කියලා මම ආදේශ කරනවා. ධන i වාරයක් මෙයාට sin alpha කියලා ආදේශ කරනවා. මේ alpha කියන කෝණය අපි තෝරා ගන්න අභිමත කෝණයක්. මේ කොන්දේසි තෘප්ත කරන පරිදි. මෙතන z සමාන ඊට පස්සේ මම ලියන්න පුළුවන් වර්ගමූල x වර්ග ධන y වර්ගයේ වාරයක් cos alpha ධන i sin alpha කියලා. මෙයා වෙනකොට cos alpha දැම්මා, මෙයා වෙනකොට sin alpha දැම්මා. ඊට පස්සේ මම අවසාන වශයෙන් r සමානයි වර්ගමූල x වර්ග ධන y වර්ග කියලා ආදේශ කරාට පස්සේ මට z කියන එක ලියන්න පුළුවන්. අපිට අවශ්‍ය ද්‍රවක නිරූපණය r වාරයක් cos alpha ධන i sin alpha කියලා. මේක මතක තියාගන්න ඕන තමයි r කියලා කියන්නේ සදා සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය. මේ alpha කියලා කියන්නේ alpha කියලා කියන්නේ OP රේඛාව තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. ඒ කියන්නේ විස්තරය. තාත්වික අක්ෂයේ alpha කියලා කියන්නේ OP රේඛාව තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය තමයි alpha කියලා අපිට අරගන්න වෙන්නේ මෙතෙන්දී. අප උදාහරණකින් ඒ තියෙන කොටස පැහැදිලි කරගමු. විශේෂ සමානයි ඍණ 1 ඍණ 2 කියලා මට හම්බ වෙනවා. එහෙනම් ඒකයි ද්‍රවක නිරූපණය විජය හරවන්න කියලා කියනවා. උදාහරණයක් යටතේ. මුලින් මම මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය හොයනවා. මාපාංක z සමානයි වර්ගමූල රියල් පාර්ට් එකේ පූර්ණ වර්ගය දන ඉමේජිනරි පාර්ට් එකේ අතාත්වික කොටසේ පූර්ණ වර්ගය. එතන මට මේක එනවා වර්ගමූල 1 දාන 1 කියන්නේ 2යි මූල 2යි කියලා මට උත්තරයක් හම්බ වෙනවා. මම මාපාංක z හොයාගත්තා. දැන් මට කරන්න තියෙන්නේ මේ z කියන සංකීර්ණ සංඛ්‍යාවේ ඇති තාත්වික කොටස අතර පද දෙකෙන් මූල 2 පොත් සාධකයට ඊට අදින එක. මූල 2 මයිලට ඇද්දත් එහෙනම් මට මේක ලියන්න පුළුවන්. මම එක් කොටු වරහනක් දාන්නම්. ඉස්සරහට මට ඒක ඕන වෙන හින්දා. එතන මට මේක ලියන්න බෑ. ඍණ 1 බෙදීම මූල 2 ධන i වාරයක් ඍණ 1 බෙදීම මූල 2. ඊට පස්සේ මම දන්නවා මෙයාව මට r කියලා ගන්න පුළුවන්. මෙයා r කියලා සලක ගන්න පුළුවන්. cos alpha sin alpha විදිහට මට මේ දෙන්නට ලියා ගන්න වෙනවා. මම ලියන්නම්. දැන් මම තෝර ගන්නවා
cos ට සමානයි ඍණ 1 බෙදීම මූල 2යි. ඒ වගේම sin ට සමානයි ඍණ 1 බෙදීම මූල 2ට සමාන අරගන්නවා. එහෙම ගත්තාම මට පැහැදිලිව තේරෙනවා cos ට sin ට අනුපාත දෙකකින් එක සමාන වෙලා ඒ වගේම ලකුණු ඍණ වෙලා. මේක වෙන්න පුළුවන් එකම අවස්ථාව θ කියන අගය අනිවාර්යෙන් θ කියන්නේ cos ට sin ට දෙකම ලකුණු ඍණ වෙන්න නම් θ කියන අගය තුන් උත්පාදයේ කෝණයක් වෙන්න ඕනේ. ඒ වගේම කොණ්ඩ අනුපාත දෙක සමාන නම් 5 බෙදීම 4 කියන අංශක 45 ගුණාකාරයක් විය යුතුයි. එහෙනම් මට මේක එතනින්ම නිගමනය කරනවා මෙයා එහෙනම් 5 බෙදීම 4ක් බවට පත් වෙන θ කෝණය. එන්න මේ වගේ 5 බෙදීම 4යි. x y නම් 5 බෙදීම 4යි. මේ සමස්ත කෝණය තමයි මේ තියෙන θ කියලා. ඊට පස්සේ මම කරන්නේ දැන් මම θ කියන කෝණය හොයාගත්තා. එහෙනම් මම ලියනවා z ද්‍රවක නිරූපණය. එම නිසා z සමාන වෙනවා r cos θ ධන i sin θ. ආකාරයෙන් ලියනවා. r කියන එක මම හොයාගත්ත මූල 2යි කියලා. සංකීර්ණ සංඛ්‍යා මාපාංකය cos θ x අක්ෂ දශා සමග සාධන කෝණය 5 බෙදීම 4යි. ධන i sin θ කියන්නේ 5 බෙදීම 4යි. මේ තමයි ඉසෙට්ගේ ද්‍රවණය. මේ පාඩමේ අවසාන මාතෘකාවට පිවිසෙමු. ඒක තමයි ආගම් සටහනේ පත කියන එක. මේකේ පත ආකාර දෙක අපි ඉගෙන ගන්න වෙනවා. මාපාංග නියත වර්ණ පාදි ගමන් කරන ලක්ෂයක පතය මොකක්ද කියලා අපිට ඉගෙන ගන්න වෙනවා පළවෙනි ආකාරය විදියට. දෙවෙනි ආකාරයේ විදියට විස්තරයේ නියත වර්ණ පරිදි ගමන් කරන ලක්ෂයක පතය අපිට නිගමනය කරන්න වෙනවා. අපි මේකේ පළවෙනි ආකාරය මුලින්ම බලමු. එතකොට අපිට මේක පැහැදිලිව පේනවා. අපිට තීර කොටසක් විතර මේක දීලා තියෙනවා. z විචාර සංකීර්ණ සංඛ්‍යාවද z නෝට් නියත සංකීර්ණ සංඛ්‍යාවක්ද? ඒ කියන්නේ z නෝට් කියන නියත සංකීර්ණ සංඛ්‍යාව p නෝට් ලක්ෂණ නිරූපණය කරනවලු සහ a කියන්නේ සිම්පල් a කියලා කියන තාත්වික නියතයක් නම් මාපාංක z ඍණ z නෝට් සමාන a කියන සමීකරණය මගින් දෙනු ලබන z සංකීර්ණ සංඛ්‍යාවේ පතය කේන්ද්‍රයේ p නෝට් සහ අරේ සිම්පල් a වන වෘත්තයක් වෙනවලු. මේකෙන් මේ කියන්නේ z රිලේෂන් නෝට් සමානයි සිම්පල් a කියන සමීකරණ තෘප්ත කරන z කියන සංකීර්ණ සංඛ්‍යාව විචලනය කරන පතය තමයි p නෝට් කේන්ද්‍රය සහ අරේ a වෙච්ච වෘත්තය කියලා මේ ගානට අනුව පැහැදිලි කරන්නේ. මේක තීරයක් විදිහට අපිට හැමතිස්සෙම භාවිත කරන්න වෙනවා කෙටි ප්‍රශ්න පත්‍රයේ එන ගාන හදනකොට. එතකොට මෙතෙන්දී අපිට මුලින්ම ආගම් සටහන ගත්තොත් එහෙම p නෝට් z නෝට් කියන සංකීර්ණ නියත සංකීර්ණ සංඛ්‍යාව p නෝට් ලක්ෂණ ලකුණු කරාට පස්සේ p නෝට් ලක්ෂයේ කේන්ද්‍රය කොටගෙන අර a වෙච්ච වෘත්තයක් ඇන්දොත් ඒ වෘත්තයේ පරිධිය මත ඕනෑම තැනක z කියන සාධාරණ සංකීර්ණ සංඛ්‍යාවට මේ පිළිටන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සමස්ත පරිධිය මත ඕනම තැනක පිළිටන්න පුළුවන්. අපි p කියන ලක්ෂයක් සාධාරණ නිරූපණය කරලා p ලක්ෂය මගින් z නිරූපණය කරනවා කියලා ගත්තොත් එහෙම p නෝට් p දුර තමයි සිම්පල් a මගින් දක්වන්නේ. ඒ කියන්නේ මේ වෘත්තය මත ඕනම තැනක p නෝට් Z සංකීර්ණ සංඛ්‍යාවට ඉන්න පුළුවන්. උදාහරණ විදිහට කිව්වොත් එහෙම අපිට ගොත් එහෙම මාපාංක Z ඍණ Z1 සමානයි A1. මේ සමීකරණය මගින් දැක්වෙන මේ Z1 A1 කියන්නේ නියත Z1 කියන්නේ නියත සංකීර්ණ සංඛ්‍යාවක්ද A1 කියලා කියන්නේ නියත ධන ධාතුක සංඛ්‍යාවක්ද නම් Z කියන සංකීර්ණ සංඛ්‍යාවේ පතය මොකක්ද කියලා අපිට අපෙන් අහන්න. ඒතර අපිට කරන්න තියෙන්නේ xy ඛණ්ඩාංග තලයක් ඇඳලා සාධාරණව මේකේ z1 ලක්ෂය z1 කියන සංකීර්ණ සංඛ්‍යාව මම p1 කියන ලක්ෂ්‍ය නිරූපණය කරලා අර a1 වෙච්ච වෘත්තයක් මම නිර්මාණය කරනවා. මේකේ අර a1 තර මෙන්න මේ වෘත්තයේ පරිධිය මත ඕනම තැනක z ඉන්න පුළුවන්. මේ ඕනම තැනක z ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ තීර කොටසෙන් කියන්නේ මේ වගේ පැහැදිලි කිරීම. කේන්ද්‍රය P1, ඒ කියන්නේ Z1 සංකේත සංඛ්‍යා නිරූපණ ලක්ෂ්‍ය. A1 කියලා කියන්නේ අදාළ වෘත්තයේ අරේ. ඒ වෘත්තයේ මත පරිධිය මත ඕනම තැනක Z කියන සංකේත සංඛ්‍යාවට පිළිගන්න පුළුවන්. අපි දැන් මේකේ තව අණු කොටසකට යන් මේකෙන් ලබා ගන්න පුළුවන් තව ප්‍රතිඵලයක්. අපි ඒක නෝට් කියලා දාලා සටහන් කරගමු. Z පතේ සමීකරණ ලබා ගැනීම. කලින් ඇඳ වෘත්තයේ Z පතේ කියලා කියන්නේ මේ වෘත්තයනේ. මේ වෘත්තයේ
සමීකරණය මොකක්ද කියලා හොයන්නයි දැන් අපි යන්නේ. වෘත්තක සමීකරණය හොයන එක වෘත්තය කියන පාඩමෙන් අපි ඉගෙනගෙන තියෙන. දැන් බලමු සංඛ්‍යා පාඩමත් එක්ක යොදාගෙන අපි කොහොමද මේ පිළිතුර ලබා ගන්න කියලා. ඉසෙට් පදේශන ලබා ගැනීම. එතකොට අපිට ඒකට මුලින්ම ඉසෙට් නෝට් කියන නිශ්චිත නියත සංකීර්ණ සංඛ්‍යාවට මම සංකීර්ණ සංඛ්‍යාවට අර්ථයක් දෙනවා ඉසෙට් නෝට් දාන iy නෝට් කියලා. මේක නිශ්චිතයි. ඉසෙට් නෝට් කියන්නේ ධන තාත්වික කොටස, y නෝට් කියන්නේ අතාත්වික කොටස. මේක නියත සංකීර්ණ සංඛ්‍යාවක්. එහෙම එහෙම දීලා මම ආපහු අපේ සමීකරණය මාපාංග ඉසෙට් නෝට් සමානයි a කියන එකට ඉසෙට් නෝට්යි මම දැන් දීප සංකීර්ණ සංඛ්‍යාවත් එක්ක ආදේශ කරලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉසෙට් කියන්නේ x ධන iy. ඉසෙට් නෝට් කියලා කියන්නේ මම ගත්ත නියත සංකීර්ණ සංඛ්‍යාව x නෝට් ධන iy නෝට්. මේක සුළු කරා යන්න. තාත්වික කොටස් වෙනම සුළු කරන්න, අතාත්වික කොටස් වෙනම සුළු කරන්න. සුළුවට මට ලියන්න පුළුවන් මාපාංග x ඍණ x නෝට් ධන i වාරයක් y ඍණ y නෝට් සමානයි සිම්පල් a කියලා. මේ හැදිලා තියෙන තවත් සංකීර්ණ සංඛ්‍යාවක්. ඒකේ තාත්වික කොටස x ඍණ x නෝට්, අතාත්වික කොටස y ඍණ y නෝට්. එහෙනම් මේ සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය වෙන්නේ වර්ගමූල ඇතුළේ තාත්වික කොටසේ පූර්ණ වර්ගය ධන අතාත්වික කොටසේ පූර්ණ වර්ගය. මේක සමාන වෙනවා a ට. මේක සමීකරණයට අනුව. මම මේක දෙපැත්තම පූර්ණ වර්ගය ගත්තොත් එහෙම මට ලියන්න x ඍණ x නෝට් පූර්ණ වර්ගය ධන y ඍණ y නෝට් පූර්ණ වර්ගය සමානයි a වර්ගය කියලා. එහෙම අවස්ථාවක් කාටවත් අපිට මේක දැක්ක ගමන් පැහැදිලිව පේනවා වෘත්තයකින් පාඩම නෝන. මේ ඇවිල්ලා තියෙන්නේ x නෝට් y නෝට් කේන්ද්‍රයේ වෙච්ච සහ අරේ සිම්පල් a වෙච්ච වෘත්තයක සාධාරණ සමීකරණය. ඒ නිසා මේක තමයි ඉසෙඩ්ඩි පතේ සමීකරණය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. කලින් ඉගෙන ගත්ත තියරි කොටසට අදාළ තවත් නෝට් කියලා සටහන් කරන මාතෘකා ප්‍රතිඵලයක් තමයි මාපාංග ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් කියලා කියන්නේ. ඒකේ තේරුම ඉසෙඩ් සංඛ්‍යා සාධාරණ සංකීර්ණ සංඛ්‍යාව සහ ඉසෙඩ් නෝට් කියන නියත සංකීර්ණ සංඛ්‍යාව දෙක අතර තියෙන ආගම් සටහනේ සංකීර්ණ සංඛ්‍යා දෙක අතර පවතින දුර තමයි මාපාංග ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් මගින් ලැබෙන්නේ. ඒක මුලින්ම හොඳට පැහැදිලි වෙනවා අපිට. මේකේ p නෝට් කියලා ගත්තේ ඉසෙඩ් නෝට් නියත සංකීර්ණ සංඛ්‍යාව දක්වන ලක්ෂය. ඒ වගේම p කියලා ගත්තේ සාධාරණ සංකීර්ණ සංඛ්‍යාව දක්වන ලක්ෂය. එතකොට ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් සමානයි a කියලා ගත්තට පස්සේ සමීකරණය අපිට හොඳටම පැහැදිලි. ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් කියලා කියන්නේ එයාගේ මාපාංග කියලා කියන්නේ ඒ ලක්ෂ දෙක අතර දුරතය මේ විලා තියෙන සිම්පල් එකට සමාන වෙනකොට. එහෙනම් මෙතනින් ප්‍රතිඵලයක් විතර ඒක නම් කරගන්නවා. ඉසෙඩ් ඍණ ඉසෙඩ් මාපාංග ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් සමානයි ඉසෙඩ් සහ ඉසෙඩ් නෝට් සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර. උදාහරණ වශයෙන් අපි පැහැදිලි කරගමු. මුලින්ම මාපාංග ඉසෙඩ් ඍණ 3යි. මේ කියලා කියන්නේ අපෝ ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයෙන්ම තියෙන ප්‍රකාශනයක්. ඉසෙඩ් නෝට් වල 3යි තියෙන. නම් ඉසෙඩ් ඍණ 3යි කියලා කියන්නේ ඉසෙඩ් සහ 3යි සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර තමයි එකෙන් දැක්වෙන්නේ. දෙවෙනි උදාහරණයට යමු. මාපාංග 2යි ඍණ 1 ධන 2යි. මේකත් ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයෙන් පවතිනවා. එහෙනම් ඉසෙඩ් කියන්නේ 2යි, ඉසෙඩ් නෝට් කියන්නේ 1 ධන 2යි. එහෙනම් 2යි සහ 1 ධන 2යි සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර තමයි මේකෙන් දැක්වෙන්නේ. තුන්වෙනි උදාහරණයකට වෙනස් මාපාංග ඉසෙඩ් ධන 3යි. මේක ඍණ අවස්ථාවක් නෑ. අපි මුලින්ම මේ ප්‍රතිඵලය යොදා ගන්න ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයෙන් මේක පත් කර ගන්න ඕනේ. ඒකට මම මුලින්ම කරන්නේ ඉසෙඩ් ධන කියන එක මම ලියා ගන්නවා ඍණ වාරයක් ඍණ කියලා. එතන මම ලියනවා ඉසෙඩ් ඍණ 3යි. මේක සුළු කරාම ධන 3යි ලැබෙනවා. දැන් මම මේක ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයට පත් කරගෙන තියෙනවා. එහෙනම් සංකීර්ණ සංඛ්‍යා දෙක වෙන එකක් ඉසෙඩ් අනික ඍණ 3යි. එහෙනම් ඉසෙඩ් සහ ඍණ 3යි සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර තමයි මාපාංග ඉසෙඩ් ධන 3යි මගින් ලැබෙන්නේ. හතරවෙනි අවසාන උදාහරණය ගත්තොත් එimhe මාපාංග 2යි ධන 1 ධන 2යි සංකීර්ණ සංඛ්‍යාව. මේකත් ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයේ නෙමෙයි තියෙන්නේ. මම මුලින් මේක ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයට පත් කර ගන්නවා. 2යි මම මේක ලියා ගන්නවා ඍණ වාරයක් ඍණ 1 ධන 2යි කියලා. සුළු කරාම ධන වෙනවනේ. එතකොට මම මේක සුළු කරාට පස්සේ 2යි ඍණ 1 ඍණ 2යි කියලා මට ලැබෙනවා. මේක එක සංකීර්ණ සංඛ්‍යා ඉසෙඩ් කියන සංකීර්ණ සංඛ්‍යාව 2යි අනිත් සංකීර්ණ සංඛ්‍යාව ඉසෙඩ් නෝට් කියන්නේ ඍණ 1 ඍණ 2යි. එහෙනම් මේ ප්‍රකාශ වෙන්නේ මේ ප්‍රතිඵලය 2යි සහ ඍණ 1 ඍණ 2යි සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. දැන් අපි තීර කොටසට දාලා උදාහරණ ගණනක් බලමු. ආගම් සටහනක් මත ඉසෙඩ් මාපාංග ඉසෙඩ් ඍණ 3 ධන 4යි සමානයි 2 සමීකරණය සපුරාල ඉසෙඩ් සංකීර්ණ සංඛ්‍යාව මගින් නිරූපණය කරනු ලබන ලක්ෂ්‍ය පතය වන C හි දර සටහනක් අඳින්න කියලා කියනවා. ඊට පස්සේ 9 පාර්ට් එකක් තියෙනවා ඒකම. මුලින්ම පළවෙනි කොටස බලමු. මේකෙදී අපි ඉගෙන ගත්තේ මාපාංග ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් සමානයි a කියලා සමීකරණයක පතය. එහෙනම් අපි මේක මුලින්ම මාපාංග ඇතුළේ තියෙන ප්‍රකාශන ටික ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයට පත් කර ගන්න ඕනේ. ඒක මුලින්ම කර ගන්න ඕනේ. මාපාංග ඉසෙඩ් ඍණ 3 ධන 4යි. මේක ඉසෙඩ් ඍණ ඉසෙඩ් නෝට් ආකාරයට පත් කර ගන්න. මාපාංග ඉසෙඩ් ක්‍රම ඊට ගන්න. එතන මම ලියන්නේ ඍණ 3
සමාන ඍණ 3 කියන්නේ ඍණ ලගන ධන 3 ඍණ 4යි. මාපාංක ඉසෙට් ඍණ 3 ඍණ 4යි. එහෙනම් එක් සංකීර්ණ සංඛ්‍යාවක ඉසෙට් අනිත් සංකීර්ණ සංඛ්‍යාව 3 ඍණ 4යි. මේක සමාන වෙනවා මේ කියලා තියෙන විදිහට නම් දෙකට. එහෙනම් අපිට එකෙන් පැහැදිලි ඉසෙට් ඍණ 3 ඍණ 4යි සමානයි 2යි. මාපාංක ඉසෙට් ඍණ 3 ඍණ 4යි සමානයි 2යි කියලා ලැබෙන්නේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේකෙන් එන පදය තමයි xy කණ්ඩායමට ලකුණු කරගත්තොත් එහෙම 3 ඍණ 4යි ලක්ෂයත් කේන්ද්‍රය කරගෙන 3 ඍණ 4යි ලක්ෂය කේන්ද්‍රය කරගෙන අරය එකක දෙකක් වෙච්ච වෘත්තයක පරිධිය මත තමයි සෙට් ලක්ෂය පිහිටන්නේ. සිරිපතේ වෙන අදාළ වෘත්තය මත පරිධිය. ඉතින් මුලින්ම 3 ඍණ 4යි ලක්ෂය මාක් කරගමු. මම මේක මුලින්ම 3 මේ හරින් මාක් කරගන්න. මේ 3 ඍණ 4යි. මේක මේ හරින් ඍණ 4යි මාක් කරගත්තොත් එහෙම 3 මෙතනින් මාක් කරලා ඍණ 4යි මෙතන මාක් කරගත්තොත් එහෙම මට ඕන ලක්ෂය මම හොයාගන්නවා. මේ තමයි 3 ඍණ 4යි කියන ලක්ෂය. මේක මම P නෝට් කියලා දාගන්න. 3 ඍණ 4යි කියන ලක්ෂය තමයි මේ තියෙන්නේ. මේ ලක්ෂය කේන්ද්‍රය කරගෙන අර එකක දෙකක් වෙච්ච වෘත්තයක් තමයි අපි අඳින්න ඕනේ දැන්. අර එකක දෙකක් කියලා කියන්නේ දෙපැත්තට විහිදෙන්න ඕනේ එකක දෙකයි. එහෙනම් මෙතන මම 1 2 කියලා සැලකුවොත් එහෙම මෙන්න මේ මට්ටමින් තමයි මේ පැත්තෙන් කව වෙන්න ඕනේ. මෙතන ඍණ 2යි මෙතන සැලකුවොත් ඔයගේ වෘත්තයක් තමයි නිර්මාණය කරන්න වෙන්නේ. එකක 2යි මෙතනත් එකක 2යි. මේ වෘත්තය මත ඕනම ලක්ෂයක ඉසෙට් පවතින පුළුවන්. ඉසෙට් D පත් එහෙම C කියන එක මේ ගානට අනුව. ඊට පස්සේ අපි මේකේ 9 පාර්ට් එකට යමු. ඉසෙට් ධන 4යි වැඩිතම හා අඩුතමගේ සොයන්න කියලා. C මත පිහිටි ඉසෙට් සඳහා. C මත පිහිටි කියලා කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය මත පිහිටි ඉසෙට් කියන විචාර සංකීර්ණ සංඛ්‍යාව සඳහා ඉසෙට් ධන 4යි මාපාංක ඉසෙට් ධන 4යි වැඩිතම සහ අඩුතම ගැන මොනවද කියලා අහනවා. මුලින්ම අපි ඉසෙට් ඍණ මාපාංක ඉසෙට් ඍණ ඉසෙට් නෝට් ආකාරයට ඉසෙට් ධන 4යි පත් කරගන්න ඕනේ. මුලින්ම අපි කරමු. මුලින්ම ඉසෙට් ධන 4යි කියන එක ප්‍රකාශනය පත් කරගන්නවා ඉසෙට් ඍණ ඉසෙට් නෝට් ආකාරයට. මම ධන කියන එක ඍණ වාරයක් ඍණ වලට හරව ගන්නවා. ඍණ වාරයක් ඍණ 4යි. එතන ඍණ ගුණ වෙලා ධන වෙනවා. මේකට පැහැදිලි ඉසෙට් ඍණ 4යි කියලා කියන්නේ මාපාංක ඇතුලේ ඉසෙට් සහ ඍණ 4යි කියන සංකීර්ණ සංඛ්‍යා දෙක අතර දුර තමයි මෙවගෙන් දැක්වෙන්නේ. ඉතින් අපිට පැහැදිලි වෙනවා හිත රූපස ආගම සටහනේ තියෙන වෘත්තය තුල ඉසෙට් මෙන්න මේ ලක්ෂයේ පැවතුනොත් ඒ කියන්නේ ඍණ 4යි හරහා තිරස්ව අදින වෘත්තයෙන් අදින විස්කම්භය වෘත්තයේ ඡේදනයේ පරිධි ඡේදන කරන ලක්ෂ්‍ය දෙක සැලකුවොත් එක ලක්ෂයක් මෙතනත් අනිත් ලක්ෂය මෙතනත් අපිට ගන්න පුළුවන් ඍණ 4යි හරහා යන තිරස් රේඛාව. එතකොට මේ ලක්ෂයට අදාළ තාත්වික ධන තාත්වික අගය තමයි 1 බවට පත් වෙනවා. මේ ලක්ෂයට අදාළ ධන තාත්වික අගය 1ක 5ක් බවට පත් වෙනවා. මොකද කේන්ද්‍රයේ ධන තාත්වික අගය 3යි නම් 3ට 2ක් එකතු කරලා තමයි මෙතන ලැබෙන්නේ. 3න් 2ක් අඩු වෙලා තමයි මෙතන අගය ලැබෙන්නේ. මෙතන 1යි මෙතන 5යි. තාත්වික ධන තාත්වික අක්ෂය තුල අගයන්. එතකොට අපිට පහෙන් හොඳටම පැහැදිලි ඍණ 4යි සංකීර්ණ සංඛ්‍යාවේ සිට ඉසෙට් සංකීර්ණ සංඛ්‍යාව දුර අඩුම වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී. ඒ වගේම දුර උපරිම වෙන්නේ මෙන්න මේ කියන විස්කම්භයේ අනිත් කෙළවරේ පිටි ලක්ෂයේදී. ඒක නිසා අපිට පැහැදිලි වෙනවා මාපාංක ඉසෙට් ධන 4යි හි උපරිම අගය සමානයි. ඒක සමාන වෙනවා මේ තුන්වෙනි ලක්ෂයේදී ඒක 5ක් බවට පත් වෙනවා. ඍණ 4යි ඉසෙට් අතර දුර ඒකක 5යි. ඒ වගේම ඉසෙට් ධන 4යි අවම අගය සමානයි
මේක නන්නම මේ ලක්ෂ්‍යයට අවමගේ ලැබෙන්නේ මෙතෙන්දී උපරිමගේ ලැබෙනවා. මේ ලක්ෂ්‍යයේදී අවමගේ ලැබෙන නිසා Z ධන 4යි i අවමගේ වෙන්නේ ඒකක 1යි. දැන් අපි ආගම සටහනේ පතවල දෙවෙනි ආකාරයට යොමු වෙමු. දෙවෙනි ආකාරය කරන්නේ විස්තරේ නියත වන පාදී ගමන් කරන ලක්ෂයක පතය හොයන එක. මෙතෙන්දී ආ කැපිටල් ARG ආග් Z නෝට් සමාන ඇල්ෆා ගැන සමීකරණ තෘප්ත කරන Z සංකීර්ණ සංඛ්‍යාවේ පතය මොකක්ද කියලා විස්තර කරන එක තමයි මේ කොටසදී මූලික වශයෙන් අර්ථ දක්වන්නේ. මේකෙදි Z නෝට් කියලා කියන්නේ නිශ්චිත සංකීර්ණ සංඛ්‍යාවක් කියන්නේ නියත සංකීර්ණ සංඛ්‍යාවක්. ඒ වගේ ඇල්ෆා කියලා කියන්නේ නියත කෝණයක් වෙනවා. එහෙම අවස්ථාවකදී Z කියන විචාර සංකීර්ණ සංඛ්‍යාව ගමන් කරන ලක්ෂණයේ පතය හොයන එකයි මෙතෙන්දී අපි කරන්නේ. ඒ පතය අර්ථ දක්වලා දෙනවා මේ ඡේදය තුල. වෙනවා කියලා කියන්නේ Z විපතය x අක්ෂයේ දංශාව සමග ඇල්ෆා කෝණයක් සාදන PP නෝට් අර්ධ රේඛාවෙන් දැක්වෙන දිශාවට රේඛා khණ්ඩය Z පතය වෙනවා කියලා මේකෙදි කියනවා. අපි ඔක ආගම සටහනකින් බලමු මොකක්ද මේ කියන්නේ කියලා. ආගම සටහන තුල මම මේ ආග Z නෝට් සමාන ඇල්ෆා සමීකරණයේ තියෙන විචල්යන් වල ලක්ෂ්‍ය ටික මාක් කරාට පස්සේ ආගම සටහනකට P නෝට් ලක්ෂ්‍ය මෙතන මාක් කරොත් ඒකෙන් Z නෝට් සංකේත සංඛ්‍යා නිරූපණය වෙනවා. ඒතර x අක්ෂය මම සලකන්නේ මේ දිශාවට, ධන දිශාව. P නෝට් ලක්ෂ්‍ය නම් x අක්ෂය ධන දිශාව කියන මේ පැත්තට. ඒ වගේම මේ පැත්තට මයින් ධන දිශාව සමග ඇල්ෆා කෝණයක් හදනවා කියන්නේ ඉහළට ඇල්ෆා කෝණය මම සලකුණු කරනවා. එතකොට ඒ ඇල්ෆා කෝණය සලකුණු කරන තැන ඉඳන් මම රේඛාවක් නිර්මාණය කරනවා. රේඛාව නිර්මාණය කරාට පස්සේ රේඛාව මත මම P කියන ලක්ෂ්‍ය සාධාරණව ලකුණු කරනවා. ලකුණු කරාට පස්සේ ඒ ලක්ෂ්‍ය මගේ Z කියන සංඛ්‍යාව නිරූපණය කරනවා. මේ මෙන්න P නෝට් P රේඛා ඛණ්ඩයේ දැක්වෙන දිශාවට රේඛාවෙන් තමයි අදාළ ZD පතේ දැක්වෙනවා කියලා මෙතෙන්ද කියන්නේ. හැබැයි P කියන නැත්නම් Z කියන සංකීර්ණ සංඛ්‍යාවට කවදාකවත් P නෝට් ලක්ෂ්‍ය ඇති කරගන්න බෑ. මොකද Z දෙවිලා P නෝට් සම්පාත වුණොත් එන්නේ ඇල්ෆා කෝණයක් හදන්න නැති වෙලා යනවා. ඒකින්ද P නෝට් අයිති නෑ. P නෝට් හැර P නෝට් P දිශාවට වූ රේඛාවෙන් දැක්වෙන රේඛා ඛණ්ඩය තමයි ZD පතේ බවට පත් වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. ඒක තව ටිකක් පැහැදිලි කරගත්තොත් අපිට ගානක් විදිහට දුන්නොත් මෙහෙම එකක්. ආග් Z ඍණ 2i සමානයි 5 බෙදීම 3යි කියලා. මේ සමීකරණය දැක්වෙන ZD පතය ආගම සටහන අඳින්න කියලා අපිට කියනවා. කැපිටල් ARG අඳින්න කිව්වොත් එහෙම අපිට කරන්න තියෙන්නේ මේකෙත් Z නෝට් මුලින්ම හොයාගන්න. xy x අක්ෂ y අක්ෂ මම මාක් කරනවා. මූලය මාක් කරනවා. ඊට පස්සේ මේ Z මේ තමයි Z නෝඩ්. කලින් ගානට අදාළව මේ ඇල්ෆා. මෙයා Z නෝඩ්. මෙයා ඇල්ෆා වෙනවා. එතකොට මම මුලින්ම Z නෝඩ් ආගම සටහනේ මාක් කරගන්නවා. 2i. මම මෙතන ගන්නකො 2i කියලා. මේ තමයි Z නෝඩ් 2i. ඊට පස්සේ ඒක x අක්ෂ දංශාව මම මාක් කරනවා. මාක් කරලා දංශාව ඉඳන් ඇල්ෆා කෝණයක් මම හදනවා. ඇල්ෆා කෝණයක් කියන්නේ 5 බෙදීම 3ක් කෝණයක්. ධන කෝණයක් එහෙනම් වාම අත භ්‍රමණය කරන්න. 5 බෙදීම 3ක් කෝණයක් භ්‍රමණය කරලා ඒක රේඛා ඛණ්ඩයකින් යා කරන්න. මෙන්න මේ දැක්වෙන රේඛාවෙන් තමයි ZD පතේ නිරූපණය වෙනවා කියලා කියන්නේ. අපිට අවශ්‍ය ZD පතේ තමයි මේ රේඛා ඛණ්ඩයෙන් නිරූපණය වෙන්නේ. හැබැයි මේ 2i කියන ලක්ෂ්‍ය Z අයිති වෙන්නේ නැහැ. මේ සීරු රේඛා ඛණ්ඩයෙන් තමයි ZD පතේ නිරූපණය වෙන්නේ. හරි අපි දැන් ඉහත තීරි කොටසෙන් ලැබෙන ප්‍රතිඵලයකට යොමු වෙමු. ZD පතේ සමීකරණය ලබා ගැනීම. ඉහත මේ දක්වපු රේඛා ඛණ්ඩයෙන් දක්වන ZD පතේ සමීකරණය ලබා ගන්න දැන් අපි උත්සාහ කරන්නේ. ඒකෙදි අපි Z නෝට් කියන නියත සංකීර්ණ සංඛ්‍යාව x නෝට් ධන y නෝට් ලෙස නම් කරගන්නවා. එහෙම නම් කරාට පස්සේ අපිට පැහැදිලි වෙනවා මේ සංකීර්ණ සංඛ්‍යාවට දාලා කාටේසියන කණ්ඩායමක් වෙන්නේ
x0 y0 කියන ඛණ්ඩාංකය. එහෙනම් p0 කියන ලක්ෂය x0 y0 බවට පත් වෙනවා. මෙතන p0 කියලා ගත්ත ලක්ෂය x0 y0 බවට පත් වෙනවා. ඒ වගේම යම්කිසි රේඛාවක් සරල රේඛාවක අනුක්‍රමණය කියලා කියන්නේ ඒ රේඛාව x අක්ෂ දංශක සමග සාධන කෝණයේ ටැන්ජන් අනුපාතය. මේ රේඛා ඛණ්ඩයේ x අක්ෂ දංශක සමග සාධන කෝණය ඇල්ෆා කියලා මේ ගාන තුල දීනම් තියෙනවා අපිට. එතකොට මේ කෝණයේ tan අගය තමයි රේඛා ඛණ්ඩයේ අනුක්‍රමණය බවට පත් වෙන්නේ. කියන්නේ tan ඇල්ෆා. අපිට අවශ්‍ය සරල රේඛාවේ ලක්ෂයක් දන්නවා. රේඛා අනුක්‍රමණයක් දන්නවා. එහෙනම් අපිට මේ සරල රේඛාවේ පතේ සමීකරණය ලියන්න හැකියාව තියෙනවා. එහෙනම් ZD පතේ වෙන්නේ y ඍණ y0 සමානයි tan alpha වාරයක් x ඍණ x0 කියන සමීකරණය මගින් ZD පතේ සමීකරණ අපිට ලැබෙන සරල රේඛා පාරමීට අනුව. අපි දැන් මේ ඉගෙනගත් තියරි කොටස උදාහරණයක් මගින් පැහැදිලි කරගමු. අපිට දෙනවා ගානක් කැපිටල් ARG ප්‍රධාන විස්තරය ආග Z ඍණ 3යි සමානයි 5 බෙදීම 4ට එහෙම සමීකරණ තෘප්ත කරන ZD පතේ ආග සටහන ගැන දක්වන්න කියලා. ඊට පස්සේ NI ආග Z සමානයි 3යි 5 බෙදීම 8 වන විට මාපාංග Z යගේ සයන්න කියලා කියනවා. අපි මුලින්ම මුල් කොටස උත්සාහ කරමු. පතේ ආග සටහන අඳින්න බලමු. මම ආග සටහනක් මුලින්ම අඳ ගන්නවා. x ගණන් තලෙම තමයි. ඔක්කොට මුලින්ම කිව්වා. මේක තාත්වික අක්ෂය මේක අතාත්වික අක්ෂය වෙන එකයි වෙන්නේ. අපිට මාක් කරනකොට මේක අතාත්වික සංඛ්‍යා මාක් කරන්න. එතකොට මේ කෙලිම ආග් Z ඍණ 3යි. ඒක අපිට හදන්න දෙයක් නැහැ. කෙලිම Z ඍණ Z නෝට් ආකාරයෙන් පත්ලා තියෙනවා. එහෙනම් Z නෝට් කියලා කියන්නේ 3යි කියන සංකීර්ණ සංඛ්‍යාව. එහෙනම් මුලින්ම මම කරන්නේ ආග තලයේ 3යි කියන සංකීර්ණ සංඛ්‍යාව මාක් කරන එක. මාක් කරලා ඒක මාක් කරනවා. ඊට පස්සේ මම බලනවා x අක්ෂයේ ධන දිශාව ඒක තුළ කඩිරම මාක් කරගන්නවා. මාක් කරලා කෝණයේ විස්තරයේ කෝණය කොච්චරක් වේග බලනවා. 5 බෙදීම 4යි. එහෙනම් දක්ෂිණාවත ධන 5 බෙදීම 4න් තියෙන්නේ. එහෙනම් දක්ෂිණාවත 5 බෙදීම 4ක්. 5 බෙදීම 4ක් කෝණය මම භ්‍රමණය කරනවා. භ්‍රමණය කරලා රේඛා ඛණ්ඩය නිර්මාණය කරනවා. මේ කෝණය 5 බෙදීම 4යි. 5 බෙදීම 4යි. මේ 3යි අයිති වෙන්නේ රේඛා ඛණ්ඩයට. ඒක මම පැහැදිලි කරන්නම්. මේ විස්තරය 5 බෙදීම 4ක් වෙන්නේ නැති හින්දා මෙන්න මේ අඳින රේඛා ඛණ්ඩයෙන් තමයි අපිට අවශ්‍ය Z සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ. අපි මුල් කොටස දැන් ආගසලේ මාක් කරලා ඉවරයි. ඊට පස්සේ අපි N9 පාර්ට් එකට යමු. මේ ZD පතය N9 ආග් Z 3.5 බෙදීම 8 වන විට මාපාංග Z සොයන්න කියනවා. ආග් Z 3.5 බෙදීම 8යි නෝ. මේ ආග් Z වල Z කියලා කියන අපි මේ අඳපු ZD පතේ තියෙන ඕනම ලක්ෂයක් වෙන්න පුළුවන් Z. එතකොට ඒ ලක්ෂය යම් කිසි නිශ්චිත ලක්ෂයක් බවට පත් කරලා තියෙනවා. ආග් Z තමයි 3.5 බෙදීම 8 මගින්. ඒ කියන්නේ තාත්වික අක්ෂර අංශය සමග 3.5 බෙදීම 8ක විස්තරයක් හදන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය තමයි මේ අහන්නේ කොච්චරද කියලා. එහෙනම් අපි තාත්වික අක්ෂය සමග 3.5 බෙදීම 8ක විස්තරයක් හදන සංකීර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා බලමු මේ රේඛා ඛණ්ඩය තුල. ඒකට කරන් තියෙන්නේ තාත්වික අක්ෂ දංශක සමග 3.5 බෙදීම 8ක කෝණයක් මාක් කරන්න මුලින්ම 3.5 බෙදීම 8ක්. 3.5 බෙදීම 8ක් මට මේ වගේ කෝණයක් මාක් කරන්න පුළුවන්. කියන්නේ 5 බෙදීම 2කට ආසන්න වෙනවා මෙතනදී. මේ මාක් කරපු කෝණය අඩංගු රේඛා ඛණ්ඩය දික් කරන්න. 3.5 බෙදීම 8ක් කෝණයක් හදන රේඛා ඛණ්ඩය මූල ලක්ෂ්‍යයට සිට දික් කරගෙන යන්න. දික් කරාම කලින් ඇඳපු ZD පතේට අදාළ රේඛා ඛණ්ඩය ඡේදනය කරන ලබන ලක්ෂ්‍ය වගින් දැක්වෙන සංකීර්ණ සංඛ්‍යාව තමයි අපිට මේ ඕන Z කියන සංකීර්ණ සංඛ්‍යාවට පත් වෙන්නේ. මම මේක L කියලා නම් කරගත්තොත් එහෙම මේ ලක්ෂ්‍ය L කියන ලක්ෂ්‍ය මගින් Z කියන සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙනවා. අපිට අවශ්‍ය Z සංකීර්ණ සංඛ්‍යාව. ඒ වගේම මම මෙතන මෙයාට P කියන ලක්ෂ්‍ය දෙන්න. ඒ කියන්නේ P ලක්ෂ්‍ය 3යි කියලා කියන්නේ P ලක්ෂ්‍ය. මම නම් කරගන්න. එතකොට දැන් මට ඕනේ Z කියන සංකීර්ණ සංඛ්‍යාවෙන් L ලක්ෂ්‍ය මගින් දක්වන සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කොච්චරද කියලා හොයන්න.
මාපා ආගම් සටහනක මාපාංගය කියලා කියන සංකීර්ණ ආගම් සටහන අතර සංකීර්ණ සංඛ්‍යා මාපාංග කියලා කියන්නේ සංකීර්ණ මූලය යන මූල ලක්ෂයේ සිට අදාළ සංකීර්ණ සංඛ්‍යාතිය දුර. ඒ කියන්නේ OL දුර. එම නිසා මාපාංග කිසිට සමාන වෙනවා OLට. මාපාංග කිසිට සමානයි OLට. මම කොහොමද දැන් OL හොයන්නේ? මේකට ජ්‍යාමිතිය ඕන වෙනවා. අපි සයින් නීතිය පවා ඉගෙනගෙන තියෙනවා මේ ත්‍රිකෝණමිතියේදී. අපි මේ දුර දන්නවා. ඒකක 3යි. ඒකක 3යි. ඒ කියන්නේ ඒකක 3යි. පාදයක් දාන්නවා. මේ OPL ත්‍රිකෝණයේ පාදයක දිග දාන්නවා. ඒ වගේම මේ කෝණයේ අංශක 90යි. මේක 3.5 බෙදීම 8 නම් මේක 5 බෙදීම 8යි. ඒකත් පැහැදිලිනේ. එහෙනම් මම කරන්නේ දැන් OPL ත්‍රිකෝණේ සයින් නීතිය භාවිතා කරනවා. දැන් OPL ත්‍රිකෝණයට සයින් නීතිය යෙදීමෙන් ඒකට මට මෙතෙන්දී මේක 5 බෙදීම 8ක් නිසා මම දැනට දන්න පාදයේ මේක නිසා ඒ සම්මුඛ කෝණය මට කීයද කියලා දැනගන්න ඕනේ. මේක 90යි මේක 5 බෙදීම 4යි කියන අංශක 135ක් වෙනවා. මේක 5 බෙදීම 8ක්. ඒ කියන්නේ අංශක 135 කැඩෙනවා. එතකොට මෙතන මට ලියන්න පුළුවන් 5 ඍණ 90 ධන 5 බෙදීම 4 මේක අඩුලා යනවා ඍණ 5 බෙදීම 8 මට මේක එනවා 5 ඍණ 5 බෙදීම 2 මේකෙන් උත්තරයක් එනවා 2යි 5 3යි 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 8 කියලා මේකෙන් මට එනවා මෙතන මම දෙවෙනියක් ගත්තොත් 6යි කියන්නේ 7යි 5 බෙදීම 8යි එහෙනම් මට එනවා 5 බෙදීම 8ක් කියලා. දැන් ඔය OPL ත්‍රිකෝණ සයින් නීතිය යොදනකොට බලමු මොනවද තියෙන්නේ කියලා. පාදන්නවා පාද කෝණනවා අපිට ඕනේ OL පාද දිග. එහෙනම් OL බෙදීම ඊට සම්මුඛ කෝණය 90 ධන 5 බෙදීම 4. එහෙනම් මට ලියන්න පුළුවන් sin 90 ධන 5 බෙදීම 4 බෙදීම OL සමානයි. අපි දැනට දන්න පාදයේ ඒකක 3ක් දිග OP පාදයේ OP පාද සම්මුඛ කෝණය වෙන්නේ 5 බෙදීම 8 එක අපි හොයාගත්තා. මම මේක ලියන යනවා sin 5 බෙදීම 8 බෙදීම OP මේක ඇවිල්ලා cos 5 බෙදීම 4 බවට පත් වෙනවා. OL sin 5 බෙදීම 8 කියන අපි දන්නේ නැහැ අගේ හරියටම. එකපාර කියන්න පුළුවන් ගන්න නෙමෙයි. OP කියන්නේ ඒකක 3යි. ඒ නිසා OL සමාන වෙනවා 3 වාරයක් cos 5 බෙදීම 4 බෙදීම sin 5 බෙදීම 8ට 3 බෙදීම මූල 2යි. ඒක cos 5 බෙදීම 4 එකට මූල 2ක් හින්දා cosec 5 බෙදීම 8යි. මේක හරිය පරිමේය කරොත් 3යි මූල 2 බෙදීම 2යි cosec 5 බෙදීම 8 තමයි මාපාංග කිසෙට් කියලා අපිට දක්වන්න පුළුවන් වෙන්නේ.